समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता साधु साधु नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 इमस्मिन् सति इदं होति इमस्स उपादायमं उपज्जति इमस्मिन् असति इदं न होति इमस्स निरोधा इमं निरुञ्जति साधु 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 सदा पूजनीय वंदनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवतुनि මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ උතුම් සත්‍ය බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාටම මතක් කරනවා තමන්ගේ හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී චිත්ත ඒකග්ගතාවයක් ඇති කරගෙන හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. අනන්ත සංසාරේ දිහා බලනකොට ලෞතර බුදුරජාණන් වහන්සේලා ඕනතරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා ඇති පහළ වෙලා තියෙයි. ඒ කාලවල අපිත් ඕනතරම් මනුස්සාත්ම භාවයන් ලබාගෙනත් ඇති. ඒත් එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඔබත් මමත් තාම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ දුක්සහගත සසර මේ අත දුවන සැරිසර නැත් වෙලා අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේදී සක්සා බුදුබණ අහලා ඒ අහගත් ධර්මයට අනුව ජීවිතේ හැසිරෙන්නට ඒකාන්තයෙන්ම මේ බුද්ධෝත්පාද කාලය තුලම මේ ජීවිතය තුලම අපේ නිවීම අපේ මිදීම අපිට හදා ගන්න පුළුවන්. ගත වෙන ජීවිතයක් තුල නිවී සැනසෙන ආත්ම භාවයක් හදා ගන්නටයි පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලා මඟ පෙන්වුවේ. මොහොතක් අතීතයේ සිහිපත් කළොත් මේ වගේ සද්ධර්ම දේශනාවන් අහලා ඒ දේශනාවන් ජීවිතයට එකතු කරගත්ත නිසායි පටාචාරා වගේ තමන්ගේ සියලුම නෑදෑ පිරිස අහිමි වෙලා මහා දුක් ගොඩක් වින්ද ඒ මාතාව සුවපත් උනේ. ඒ වගේම තමන්ගේ එකම දරුවා මල සොවින් අඩා වැළපුණු කිසා ගෞතමිය සුවපත් උනේ මෙබඳු ධර්මයක් ශ්‍රවණය කරලායි. ඒ වගේම රජ්ජුමාලා වගේ දාසියන් ඒ දාසි භාවයෙන් මිදලා නිවි සැනසුනේ
මෙබඳු සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කළයි. ඒ වගේම අංගුලිමාල ආදී මහ ඡණ්ඩ පරුස ගති ඇති ඇත්තෝ අහිංසක යන නම සැබෑවටම අර්ථවත් වෙන අහිංසක ජීවිතයක් හදාගෙන නිවි සැනසෙන බවට පත් උනේ මෙබඳු දහමක් තුළින්. එදා ඒ ජීවිත මේ ධර්මයේ තුලින් නිවාසනසවා ගන්නට පුළුවන් වුණා නම් අද දවසේ මේ ජීවිතවල තියෙන දුක අයින් කරගන්නට අයින් කරන්නට බැරි වෙන්නේ නැහැ. මොකද ධර්මය කියලා කියන්නේ එක කාලයකට විතරක් ප්‍රතිඵල තියෙන ධර්මයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කළේ ඉමේජ සුබද්ද සම්මා විහෙරයුං අසුඤ්ඤෝ ලෝකේ අරහති යස්ස. සුබද්ද මනාකොට පිළිවෙත් පුරනවා නම් යම් කෙනෙක් මේ ලෝකේ කවදාවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ යම් කාලයක නිවි සැනසෙන ජීවිතවල අඩුපාඩුවක් පෙනෙනවා නම් ඒ ධර්මයේ තියෙන අඩුපාඩුවක් හින්දා නෙමෙයි, ඒ ධර්මයේ ජීවිතයට ලං කරගෙන හැසිරෙන ප්‍රතිපදාවල තියෙන අඩුව නිසායි. ඉතින් අතීතයේදී මෙබඳු ධර්මයන් තුලින් ජීවිතවල දුක නිවා ගත්තා නම් නිවුණා නම් අද දවසේත් අපේ ජීවිතවල දුක නිවා ගන්නට පුළුවනි. හැබැයි අපි මතක් කරන්න ඕනේ තවත් කාරණාවක්. එදා ඒ දුක්සහගත ජීවිත දුකෙන් එතර වෙලා සුවපත් භාවයට පත්ුනේ නිකම්ම නෙමෙයි. ඒ අහගත් ධර්මයේ තුල ජීවත් වෙන්න, ඒ අහගත් ධර්මයේ ජීවිතය කරගන්නට ඒ ඇත්ත අප්‍රමාණ විදිහට වෙර වීර්ය කළා තියෙයි. එයින් නිදසුන් කතා වශයෙන් කීපයක් අපිට මතක් කරන්න පුළුවන් වුණොත් අපි අහලා තියෙනවා සවැත් නුවර වාසී තිස්ස තෙරුන් වහන්සේ ගැන. උන්වහන්සේ තමන්ව මරන්ට ඉදිරිපත් වෙච්ච සොරුන්ගෙන් එක දවසකට ජීවිතය ඉල්ලගෙන ඊට අප පිනිස මහා කළු ගලකින් කකුලට ගහලා කකුලේ ඇට බිඳගෙන එක දවසක් ජීවිතය ඉල්ලගෙන විර වීර්ය කළ සසරෙන් එතර වෙච්ච බව. ඒ වගේම පීතමල්ල තෙරුන් වහන්සේ කියන්නේ දවස පුරාම ඉඳගනිමින් සක්මනින් භාවනා කරලා රාත්‍රිය කාලෙදී සක්මන් භාවනා කළ වෙහෙස නිසා කකුල් අමාරු නිසා සක්මනේ දන ගගා සක්මන් කරනකොට දඩේමේ යන කෙනෙක් මුයෙක් දෝ යන සංඥාවෙන් විද්ධාම ඒ විදපු ඊතලයේ ගලවලා තනකොළ ටිකක් ඒ ඊය වැදුණු සිදුරට උබාගෙන ඒ වේදනාව මෙනෙහි කළා සසර දුක් අවසන් කරගත් උත්තමේ. ඒ වගේම චක්කුපාල තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේමයි කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව කය ගැන බලන්නේ නැතුව ජීවිතය ගැන බලන්නේ නැතුව විමුක්තියම අරමුණු කරගෙන කටයුතු කළ මහෝත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ අවවාද කරගන්නවා චක්කූනි හායන්ති මමායිතානි පාලිත මමායනය කරන මේ ඇහැ නැසෙනවා. සෝතානි හායන්ති මමායිතානි සබ්බම් පිදං හායති දේහනිසිතං කිං කාරණාතං පාලිත පමජ්ජසි.
පාලිත මමායනය කරන ඇහැ වගේම කනත් නැසෙනවා. මම කියලා අල්ලගෙන තියෙන මේ ශරීරය සියලු දේම නැසෙනවා. කිං කාරණවත්වං පාලිත පමජ්ජසි. පාලිත ප්‍රමාද වෙන්න තියෙන කාරණාව මොකක්ද? නුඹගේ ඇහැ ගැන බලන්නේ නැතුව අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කියලා තමන්ටම අවවාද කරගෙන වීරිය කළා. ඒ වගේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ නිදිමත හැදුණු වෙලාවේදී පිදුරු වලින් දරණුවක් හදලා ඒක තෙමාගෙන හිසටත් තබාගෙන නිින්ද යන නිසා නිදිමත එන නිසා පැම්බේසමක් අරගෙන කකුල් දෙක ඒකට දාලා තුන් යම රාත්‍රිය පුරාවටම අප්‍රමාදීව භාවනා කළ කෙනෙක්. සද්ධර්මය අහනවා වගේම අතීත උතුමිය දුකෙන් මිදුනේ නිකන් නෙමෙයි. මෙන්න මේ වගේ වෙර වීරිය වඩලා ඒ චරිත වලින් පස්චිම ජනතාව අපිට හොඳ ආදර්ශයක් වෙනවා. ඒ වගේම හොඳ කතාවක් දේශනා කරනවා. ඉමක් කොනක් පරක් තෙරක් නැති මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න නම් සද්ධර්මයේ අහන්ට ඒ වගේ මේ අහගත් ධර්මයේ ජීවිතය කරගන්නට අප්‍රමාදීව වෙරවීරිය වඩන්ට කියන කාරණාව ඒ චරිත තුලින් අපිට පැහැදිලි කළා පෙන්නනවා. ඉතින් පින්වතුනි අපිටත් පුළුවන් නම් තථාගතයන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ දේශනා කරනකොට එක සකසා ශ්‍රවණය කරන්ටත් ඊට පස්සේ එක ශ්‍රවණය කළාට පස්සේ මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ වගේ තිස්ස තෙරුන් වහන්සේ වගේ චක්කුපාල තෙරුන් වහන්සේ වගේ කාය ජීවිත දෙකේ අපේක්ෂාවක් නැතුව අර ධර්මයේ ජීවිතය කරගෙන වීරිය කරන්ට පුළුවන් නම් ඒකාන්තයෙන් මේ දුක් සහගත සසර ගමන මේ ජීවිතයේදීම අපිට නිමා කර ගන්නට පුළුවනි. ඉතින් ඒ සඳහා ඕගොල්ලන්ට මේ දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන සත් ප්‍රාර්ථනාවත් එක්ක මම බොහොම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. මෙන්න මේ ටික හොඳට අහගන්න. මේ ටික අහගත්තාම ඒ අහගත් ආකාරයට ඔයගලන්ට පුළුවන් වීරිය කරන්නට. ඒ වීරිය කරන ආකාරය මත ප්‍රමාණය මත තරම මත තමන්ගේ ජීවිතයෙන් තමන්ට දුක අයින් කරගන්නට පුළුවන්කම ලැබේවි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදායමං උපජ්ජති. මෙය ඇති කල්හි මෙය වෙයි මේ ධර්මයන්ගේ ඉපදීමෙන් මේ ධර්මය උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධායමං නිර්ජති. මේ ධර්මයේ නැති කල්හි මේ ධර්මය නොවේයි මේ ධර්මයන්ගේ නිරුද්ධ වීම මේ ධර්මය නිරුද්ධ වෙයි. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකක්ද? කුමන ධර්මයක් ඇති කල්හි කුමන ධර්මයක් හට ගන්නවා කියලාද? කුමන ධර්මයක් නැති කල්හි කුමන ධර්මයක් නැති වෙනවා කියලාද? තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය. අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති කල්හි සංඛාර නැමැති ධර්මතාවය වෙයි. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ ඉපදීමෙන් සංඛාරය නැමැති ධර්මතාවය උපදිනවා. සංඛාරය නැමැති ධර්මතාවයේ ඇති තැන විඥානය නැමැති ධර්මතාවය ඇති වෙනවා.
සංඛාරය නැති ධර්මතා නැමැති ධර්මතාවයේ ඉපදීමෙන් විඥානයේ නැමැති ධර්මතාවයේ උපදිනවා. විඥානයේ නැමැති ධර්මතාවයේ ඇති තැන නාම රූප කියන ධර්මතාවය ඇති වෙනවා. නාම රූප කියන ධර්මතාවය ඇතිවීමෙන් විඥානයේ කියන ධර්මතාවය ඇතිවීමෙන් නාම රූප කියන ධර්මතාවය ඇති වෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ පටිච්ච සමුප්පාද අංග එකින් එකට ගෙනල්ලා භවය කියන ධර්මතාවයේ යම් තැනක තියෙනවා නම් ජාතිය කියන ධර්මතාවය තියෙනවා. ජාතිය කියන ධර්මතාවයේ යම් තැනක තියෙනනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම්නස් කියන මේ සියලු දුක් ඇතිවීම වෙනවා, ඇතිවීම තියෙනවා, දුක පවතිනවා කියලා පෙන්වනවා. පෙන්නල තථාගතයන් වහන්සේ පෙන්නනවා යම් තැනක අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඉමස්ස නිරෝධා ඉම නිරුජ්ජති. ඒ අවිද්‍යාව නැමැති ධර්මතාවය නිරුද්ධ වීමෙන් සංඛාරය නැමැති ධර්මතාවය නිරුද්ධ වෙනවා. සංඛාරය නැමැති ධර්මතාවය නිරුද්ධ වීමෙන් විඥානය නැමැති ධර්මතාවය නිරුද්ධ වෙනවා. මේ විදිහට පටිච්ච සමුප්පාද ධර්මයන් එකින් එක පෙන්නලා යම් තැනක භවය නැත්තම් ජාතිය නැහැ, ජාතිය නැත්තම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නිරුද්ධಂತಿ, සියලු දුක් දුම්නස් නිරුද්ධ වෙනවා කියලා පෙන්නනවා. එතකොට මෙන්න මේ ධර්මතා ටිකෙන් බොහෝම වටිනා ධර්මතාවයක් පෙන්නනවා. ඒකට පින්වතුනි බුදුරජාණන් වහන්සේ තව උපායකුත් පෙන්නනවා, උපමාවකුත් පෙන්නනවා. යම්සේ උස් කඳු මුදුනකට වර්ෂාවක් පතනය වුණොත්, වැස්සක් වැස්සොත් ඒ තුලින් ඇතිවෙන ජල කඳ පහළට ගලාගෙන ඇවිල්ලා කුඩා වලවල් පුරවනවා. කුඩා වලවල් පිරීලා මහ වලවල් පුරවනවා. මහ වලවල් පුරවලා කුඩා පොකුණු පුරවනවා. කුඩා පොකුණු පුරවලා මහ පොකුණු පුරවනවා. මහ පොකුණු පුරවලා කුඩා ගංගාවන් පිරෙනවා. කුඩා ගංගාවන් පිරීලා මහා ගංගාවන් පිරෙනවා. මහා ගංගාවන් පිරීලා මහා සමුද්‍රය පුරවනවා. මේ කාරණාවෙන් පෙන්වන එක දෙයක්, ඒ උස් කඳු මුදුනක හටගත් ජල කඳ අනුක්‍රමයෙන් ඒ වලවල් පොකුණු වැව් පුරවමින්, ගංගාවන් පුරවමින් ඇවිල්ලා නතර වෙන්නේ මහා සාගරයේ මිසක ඒට මෙහා අතරමැදක නතර වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තථාගතයන් වහන්සේ පෙන්නනවා ඒ උපමාවෙන් යම් වෙලාවක අවිද්‍යාව නැමැති ධර්මතාවය ඇති වෙලා සංඛාර කියන ධර්මතාවය ඇති වෙනවා. සංඛාර කියන ධර්මතාවය ඇති වෙලා විඥානය කියන ධර්මතාවය, විඥානය කියන ධර්මතාවය නිසා නාම රූප කියන ධර්මතාවය, නාම රූප කියන ධර්මතාවය නිසා සලආයතන කියන ධර්මතාවය, සලආයතන කියන ධර්මතාවය නිසා පස්සේ කියන ධර්මතාවය, පස්සේ කියන ධර්මතාවය නිසා වේදනාව යන ධර්මතාවය, වේදනාව නිසා තණ්හාවත්, තණ්හාව නිසා උපාදානයත්, උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතිය, ජාති නිසා ජරා මරණත් කියන ධර්මතාවය ඇති වෙනවා. උස් කඳු මුදුනක හටගත් ජලය අතරමඟ නොනැවති යම්සේ මහා සමුද්‍රයෙන්, මහා සාගරයෙන් අවසන් වෙයිද, එවගේ
යම් දවසක අවිද්‍යාව නැමැති ප්‍රභවයෙන් යම් අරමුණක් පැවැත්මක් පටන් ගත්තොත් ඒක අවසන් වෙන්නේ ජීවිතයකට දුක කියන ධර්මතාවය උරුම කළා දුක කියන ධර්මතාවය හදලා කියන කාරණාව පෙන්වුවා. ඒිට මෙහා කොතනකවත් නතර වෙන්නේ නැතුව දුක කියන ධර්මතාවය හදලම තමයි මේ අවිද්‍යාව නැමැති ප්‍රභවයෙන් පටන්ගත් ධර්මතාවය නතර වෙන්නේ. ඒකෙන් මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන පෙන්නනවා ඇස් ඉදිරි පිටට හම්බ වෙන එක අරමුණක ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාවෙන් ඒ අනුව කර්ම රැස් කරගෙන ඒ ඇස් ඉදිරි පිටට එන ආරම්මණය අනුව මෙනෙහි කළා ඊට අනුරූප වූ චක්කු විඥානයත් කන ඉස්සරහට එන ශබ්දේ ඇත්ත නොදන්නා අවිද්‍යාවෙන් ඊට අනුරූපව මෙනෙහි කළා සෝත විඥානය ආදී විඥානයන් හදාගත්තොත් රූප ශබ්ද ආදී අරමුණු මෙනෙහි කළා හිත කයට නැඹුරු වෙන හැටි ඒ හිත කයට බැස ගන්න නිසා නැවත ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හැදෙන හැටි ඒ ආයතන ටිකට නැවත රූප ශබ්ද ආදී අරමුණු ස්පර්ශ වීම නිසා වේදනාව ඇති වෙන හැටි වේදනාව නිසා තණ්හා උපාදාන කියන ධර්මතාවය ඇති වෙන හැටි උපාදාන නිසා භවය කියලා කියන්නේ දැක්කපු අහපු මේ විදිහට අවිද්‍යාවෙන් පටන් අරගත්තාම දැක්කපු අහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා භවය නැත්තම් ලෝකයේ හැදෙන හැටිත් ඊට පස්සේ ඒ ලෝකය නිසා ජරා මරණ දුක එන හැටිත් කියලා අපේ මේ ජීවිතය තුලින්ම පටිච්ච සමුප්පාද දර්ශනයක් පෙන්වනවා. එහින් යමක් දැක්කට පස්සේ ඒ දැකපු දේ මුලා වෙලා ඊට ඇති කරගන්න කර්ම නිමිති මුල් කරගෙන චක්කු සෝත ගාන ආදී පංච විඥානයන් උපද්දලා නැවත මේ ස්පර්ශ ආයතන 6 ඇති කරගෙන ස්පර්ශ ආයතන 6 උපද්දලා එකට තණ්හාව ඇති කරගෙන මේ ලෝකයේ ඇති බවට හදාගන්න සිද්ධිය. දැන් ඔය ටික අපිට පේන්නේ තේරෙන්නේ ආයතනයක් ගානේ පවතින මේ පැවැත්ම ඊටමත් වේගවත් ඒ වගේම ඊටමත් සිව්. හැබැයි අපේ සිහිය නුවණ ගොඩාක් දුබලයි. අපේ සිහිය නුවණ ගොඩාක් දුබලයි. නමුත් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන 6 ආරම්භය අරමුණක් රැවටිලා නැවතේ රූප ශබ්ද අරමුණ හොයාගෙන ගිහිල්ලා ඒකට තණ්හාව ඇති කරගෙන එහෙම දේවල් තියනවා කියලා මතකයක් තියාගෙන මතකය සිහි කර කර දුක් විඳිනවා කියන පැවැත්මක් වෙනවා. ඒ පැවැත්ම ගෝචර නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කදිම උපායක් වෙන්නනවා අපිට. අපි උපමාවක් කළොත් ඉන්දි කටුවකට අපි නූලක් දාන්නට රෙදි කෑල්ලක් මහ ගන්නට ඉන්දි කටුවකට අපි නූලක් දාන්නට හදනවා. නූල දාන ඉන්දි කටු සිදුර ඊටමත් කුඩයි සියුම්. ඒ වගේමයි අපේ ඇහත් දුබලයි. ඒ හින්දා අපිට පේන්නේ නැහැ. ඒ වෙලාවේදී අපි උපායක් කරගන්නවා කුඩාවට තියෙන වස්තුවක් ටිකක් ලොකු කරලා පෙන්වන කාචයක් උදව් කරගන්නවා. කාචය උදව් කරගෙන කාචයේ උපකාරයෙන් අර ඉන්දිකටු සිදුරට අපි නූල ප්‍රවේශණය කරගන්නවා දාගන්නවා. බලන්න අපි කරගත්ත උපාය. නමුත් අර කුඩාවට තිබුණ සිදුර එහෙමමයි.
ඒක චුට්ටක්වත් වෙනස් වුණෙත් නෑ. අපි බැලුවා කියලා ඒක ලොකු වුණාද? නැහැ. හැබැයි අපි අපේ පහසුව සඳහා අපි යම් උපායක් කරගත්තා. ඒ වගේ අපේ ජීවිතේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතනයක් ගානේ පෙනෙන ඇහෙන දෙයට රැවටිලා ඒ ගැන මතකයක් ඇති කරගෙන ඊට අනුව පෙනෙන ඇහෙන අරමුණු හොයන්න ගිහිල්ලා ඒක තණ්හාව ඇති කරලා ඒ ගැන මතකයක් හදාගෙන ඇති බව හදාගෙන ඇති බවට තියෙන දේවල් සිහි කර කර දුක් විඳිනවා කියන පැවැත්මක් තී ඒක සියුම් වැඩි. අපේ මනස දුබලයි. දැන් අපිට පේන්නේ අපි උපායක් කරගන්නවා මොකටද? මේක ටිකක් ලොකු කළා දික් කළා බලනවා. මේ චක්‍රයේ මේ පැවැත්ම ටිකක් ලොකු කළා දික් කළා බලනවා. කොහොමද? අපි කාල 3කට තියලා බලනවා. අපේ ජීවිතයෙන් පේන්නේ නැති හින්දා අපි භව වශයෙන්ම තියලා බලනවා ටිකක් ලොකු කළා. එතකොට අපිට මේක පේනෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයට දැන් මේ සිද්ධිය අරමුණක් ගන්න වෙන සිද්ධිය නමුත් පේන්නේ අපි උපායක් කරගන්නවා ඒක භව වශයෙන් ටිකක් දීර්ඝ කළා බලා ගන්නවා. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ අපි උපායශීලීව අර කාචයකින් ලොකු කරගත්තට අර තිබුණ සිදුරෝමයි මේ පේන්නේ උපාය නිසා. ඒ වගේ ආයතනයක් ගානේ තියෙන පටිච්ච සමුප්පාද සිද්ධාන්තය බලාගන්න දැනගන්න අවබෝධ කරගන්න පහසු පිණිස අපි උපහායක් කරගන්නවා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ධර්මතාවය භව වශයෙන් බෙදලා බලා ගන්නවා. ඒ කියන්නේ අපි බලනවා පෙර භවයේ අවිද්‍යා සංඛාර අවිද්‍යාවෙන් කර්ම රැස් කරපු නිසා මේ ජීවිතයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු වුණාම භවය හැදෙනවා. භවය කියලා කියන්නේ දැක්කපු අහපු හැම දෙයක්ම ඇති බවට අපි තුල ගොඩ නැගෙන ගතිය. තව පැත්තකින් ගත්තොත් ඕකට තමයි කාම භවය, රූප භවය, අරූප භවය කියලා තුන් භවය කියලා කියන්නේ. මේකට තමයි ලෝකي කියලා කියන්නේ. මම තව උපමා වලින් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ භවය හැදුනහම අවිද්‍යාවෙන් පටන් ගත්ත ක්‍රියාවලිය අවසන් වෙන්නේ භවය හදන තැන දක්වා විතරයි. ඊට පස්සේ භවය නිසා ජාති ජරා මරණ ඇති වෙනවා. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මය අවිද්‍යාව කර්මය සකස් කළා. කර්මය ප්‍රතිසන්දි විඥානේ නාම රූප ආයතන ටික හදලා ස්පර්ශ වේදනා කියන විපාක ටික හැදුවා. ඒ විපාක ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනට පස්සේ ඒ කෙලෙස් ඇති කරගත්ත ඇහැ නිරුද්ධ වෙනවා, රූපේ නිරුද්ධ වෙනවා, චක්කු විඤ්ඤාණ නිරුද්ධ වෙනවා. දකින අහන දේවල් නිරුද්ධ වුණාට දැකපු අහපු දේවල් ඇති බවට අපේ මනස තුල භවය සකස් වෙනවා. ඔකට කියනවා කර්ම භවය කියලා. අපි උපමාවක් කළොත් කවදාවත් අපි දැක්කේ නැති, දන්නේ නැති, දැක්කේ නැති දෙයක් අපිට සිහි කරන්න බෑ. සිහි කළා ඒ පිළිබඳව සැප දුක් විඳින්නටත් බෑ. ඒ ආරම්භය කුසල අකුසල කර්ම රැස් කරගන්නටත් බෑ. එහෙම දෙයක් අපි ගාව නැහැ. නමුත් කවදාවත් දැක්කේ නැති තැනකට ගිහිල්ලා අපි ඒ වටපිටාව බලනවා.
වටපිටාවේ තියෙන ශබ්දයක් අහනවා. වටපිටාව බැලුවා තියෙන ශබ්දයක් අහපු එක විතරයි කරන්නේ. අපි ආපහු ආවට පස්සේ මෙන්න මේ වගේ ලස්සන බලන්න තැනකුත් තියෙනවා. එතෙන්ට ගියොත් මේ වගේ සද්ද අහන්න පුළුවන් තැනකුත් තියෙනවා කියලා දැනුමක් අපි ගාව ගොඩ නැගිලා තියෙයි. බලන්නකො ඇහෙන් බලපු එක එකතු වෙලා තියෙන හැටි. ඇහුණු දේ එකතු වෙලා තියෙන හැටි. ඒ වගේ කුඩා කාලේ ඉඳන් ඉස්කෝලේ ගිය හැටි, ඉස්කෝලේ තිබුණ හැටි, ඒ කාලේ හිටපු යාළුවෝ මිත්‍රයෝ රැකිරක්ෂා කළ හැටි බලන්න ඕගලන්ට ඔක්කොම මතක් කරගන්න පුළුවන්කම. සමහර විටක අපි වර්තමානයේ ගිහිල්ලා බලනකොට ඒ තිබුණු තැන්වල තියෙන පොළොවේ පිහිටීම පවා නැහැ. නමුත් මෙහෙම දේවල් තිබුණා කියන කම හැදිලා තියෙ නේද අපිට? අන්න ඒකට තමයි භවය කියලා කියන්නේ. ඔකට තමයි ලෝකේ කියලා කියන්නේ. ඔකට කියන තව පැත්තකින් මොකද්ද? පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා. ඔන්න ඔය භවපච්චය ජාති කියන්නේ මනස තුල අන්න ඒ විදිහට තියෙනවා කියලා ගොඩ නැගිච්ච දේවල් තියෙනවා. ඒ දේවල් හැම වෙලාවෙම සිහි වෙනවා අපිට. සිහි කර කර අපි ඒව තුල සැප දුක් සහගත විදිහට හිත හසුරවනවා. ලෝභ දේශ මෝහ විදිහට කෙලස් පවත්නවා. ඒ කුඩා කාලේ යාළුවෝ සිහි කරගන්න පුළුවන්. සිහි කරගෙන එදා කියපු දේවල් අද සිහි කර කර සතුට වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්. ඒවට තරහ ගන්නත් පුළුවන්, කැමති වෙන්නත් පුළුවන්. බලන්නකො එතකොට ඒ අයත්ින් දැන් වර්තමානයේ ඒ සැපහා දුක නැත්තම් ලෝභ දේශ මොහ කියන ගති ඇති උනේ දැන් මේ පුද්ගලයෙක්ගේ අවදි වීම නිසායි. ඒ පුද්ගල භාවයේ ජාති පුද්ගල භාවයේ අවදි ඇති උනේ මොකක් නිසාද? භවය නිසා. මෙහෙම අය මෙහෙම දේවල් තිබුණා කියන ගතිය නිසායි. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාද සිද්ධියෙන් කියන්නේම අද ඕගොල්ලෝ දැනට ගෙදර ගිහිල්ලා මෙහෙම ඉන්නකොටත් බලන්න දරුවා ගැන, ඥාතීන් ගැන, අම්මා ගැන, සහෝදරයෝ ගැන, ගෙවල් දොරවල් ගැන සිහි කර කර දුක් වෙනවා, සතුට වෙනවා. සිහි කර කර දුක් වෙනවා, සතුට වෙනවා. ඒ වගේම සිහි කර ගන්න ආරමුණු සැපදායක වුණාම ලෝකය ලෝභය ඇති වෙනවා. සිහි කර ගන්න ආරමුණු දුක්දායක වුණාම ද්වේෂය ඇති වෙනවා. නැත්තම් සිහි කරගත් අරමුණු උපේක්ෂා සහගත වුණත් පුද්ගල භාවයක මෝහය තියෙයි. අන්තිමට මේ සිහි කරගෙන කටයුතු කරන, ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා කළ කී දේවල් අපි කෙටියෙන් ගත්ත උදේ ගත්ත ආහාර ටික සිහි කළ හැකි නේද? එතකොට මේ විදිහට අරමුණු සිහි කරගන්න පැවැත්මට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකේ කියලා. මේ සිහි වෙන්නේ ඕගොල්ලන්ට අපි දැකපු පැත්තේ එහෙම අය දැනුත් ඉන්න නිසා නෙමෙයි. පෙනේ නැහෙන දෙයට කෙලස් ටිකක් එකතු වෙලා ඒ දේවල් තියෙනවා, ඒ දේවල් ඒ අය ඉන්නවා කියන හැඟීමක් අපි තුල ඇති වෙච්ච නිසා. ඒ තියෙනවා ඉන්නවා කියලා දැනෙන්න හැඟෙන කමයි අපි මේ සිහි කරන්නේ. ඉතින් මම මතක් කරන්න මට යෙදුනේ ඕනේ උනේ අපි කෙටියෙන් ගත්තොත් ඒ ටික තේරෙන්නේ නැත්නම් මේ කතා කරන එක දෙයක්වත් ඕගොල්ලෝ මතක තියාගන්න උත්සාහවත් වෙන්න එපා. මේ ටිකේදී දැන් හොඳට අහුම්කම් දෙන්න. ඒකනු නීවරණ ධර්ම දුරු වෙනවා. හැබැයි මම අන්තිමට ඕගලන්ට කියලා දෙනවා ජීවිතයෙන් කරන්න යම. ඒ ටික හොඳට මතක තියාගන්න ඕනේ. මේ ඔක්කොම මතක තියාගන්න කියලා කිව්වොත් මම පැය එකමාරක් දෙකක් කරන ධර්ම දේශනාව ඔක්කොම මතක තියාගන්න කිව්වොත් ඒක ඕගලන්ට කරන්න පුළුවන් කමකුත් නැහැ, වෙහෙසටපත් වෙනවා විතරයි. නමුත් මම එහෙම කියන්නේ මේ ටික හොඳට අහගන්න. මම මේ පවතින අපේ ජීවිතයකට දුක එන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මතාවයේ පිහිටලා මම මේ විස්තර කරලා දෙනවා, පෙන්නවා. නමුත් ඒ දුක ආපු හැටි වගේම ඒ දුක ජීවිතෙන් අයින් කරගන්න ආකාරයත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒකත් මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ සඳහා කටයුතු වැඩපිළිවෙලක් ඊට පස්සේ තියෙනවා. අන්න ඒ ටික කියලා දෙනකොට හොඳට මතක තියාගන්න ඕනේ. හරි. එතකොට අපි කෙටියෙන් ගත්තොත්
දැන් ඔය කතා කරපු සිද්ධාන්තයන් ඔක්කොම අයින් කරලා කෙටියෙන් කතා කළොත් උස් කඳු මුදුනක පටන් ගත්ත ජලය නොනැමති මහා සමුද්‍රය කරා ගහගෙන ආව ඒ ජලයේ නවාතන උනේ මහා සාගරය වගේ අතරමඟ මුකුත් නතර උනේ නෑ වගේ පෙර අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් හටගත්ත මේ ප්‍රභවය දැන් නතර වෙලා තියේ කොතනින්ද අපේ ජීවිත දුකයි කියන තැන හදලා අද අපි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස උපායාස කියන සියලු දුකෙන් යුක්ත සියලු දුක් විඳින ඇත්ත වෙලානේ හරි දැන් අද අපේ ජීවිතය දුක්සහගත පැවැත්ම නැමැති ධර්මතාවයකින් නතර වෙලා තියෙයි. මේ නතර වීම කොතනකින්ද පෙර අපි මේ චක්‍රය හැටියට ගත්තාම පෙර අවිද්‍යා කර්ම කියලා අපි ගන්නකොට ඒ පෙර අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් පටන් ගත්ත පැවැත්ම නතර වුණේ කොතනින්ද මේ ජීවිතේ දුක හදනවා කියන තැනකින් දැන් අපේ ජීවිතේ දුක් සහිතයි. හරි. දැන් අද විද්‍යාව තිබුණොත් මොකක් වෙයිද? නැවතත් මේ වගේම දුක්දායක ජීවිතයක් භවයක් හදලා මිසක නතර වෙන්නේ නැහැ කියන උත්තරයක් එනවා එතකොට නේද? පෙර අවිද්‍යාව තිබුණු නිසා කිසි තැනක නතර නොවි අද ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස කියන්නේ මියගිය දරුවෝ සිහි කර කර දෙමව්පියෝ සිහි කර කර ඥාති හිතේසින් සිහි කර කර නිന്ദා අපහාස සිහි කර කර කායික මානසික වේදනාවන් සිහි කර කර බිඳ බිඳ දුක් විඳිනවා කියන පැවැත්මක් අද නිර්මාණය වෙලා නම් මේකේ ප්‍රභවය අපි ගත්තේ කොතනින්ද පෙර අවිද්‍යාව කියන තැන. හරි. පෙර අවිද්‍යාවෙන් පටන් ගත්ත ධර්මතාවය මේ ජීවිතයේ දුක හදලා නතර වුණා නම් අද අවිද්‍යාව තිබුණොත් අද අවිද්‍යාව ඇති වුණොත් අද කර්ම රැස් වෙනවා අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න බව තිබුණොත් මොකක් වෙයිද අනාගතයටත් මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හදලා විපාක ස්කන්ධ ටිකට එදාටත් කෙලෙස් යෙදිලා එදාටත් මේ වගේම භවය හැදිලා මේ වගේම ජරා මරණ දුක හැදෙනවා කියනක නවත්තන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඉමස්මින් අසති ඉදන්න හොති ඉමස්ස නිරෝධායමන් නිරුජ්ජති. මේ නැති කල්ලි මේ නොවේ මේ ධර්මයන්ගේ නැතිවීම මේ ධර්මය නොවේ. පෙර අවිද්‍යා කර්මයේ නොඋනේ නම් අද මෙබඳු දුකක් පවතීද? නැහැ. පෙර අවිද්‍යාව නැත්තම් සංඛාරය නැහැ. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංඛාරය නිරුද්ධ වෙනවා. එහෙනම් පෙර අවිද්‍යා කර්ම නොඋනේ නම් අද මේ වගේ මේ ආයතන ටික ඇති වෙලා මේ වගේ ශෝක පරිදේ දුක් දුම්නස් කියන දුකේ පැවැත්මක් विद्यमान වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි අද අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න කමන අද අවිද්‍යාව නැති වුණොත් නැති වෙනව මොකද්ද? කර්ම සංකාර. අද අවිද්‍යා කර්ම නොවුනොත් මතු මේ වගේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන ධර්මතාවයක්. එතනදී හොඳට මතක තබා ගන්නට ඕනේ කුඩා ඉදිකටු සිදුර බලාගණ්ඩ උපායක් මිසක මේ කාචයෙන් පෙන්වන්නේ කාචයෙන් පෙන්වන සිද්ධිය නෙමෙයි සැබෑවටම विद्यमान සිද්ධිය. ඒකෙන් මම පෙන්වන්නේ මේ භව වශයෙන් මම පෙන්වන සිද්ධිය ජීවිතයේ සැබෑම සිද්ධිය බලාගන්න උපායක් මිසක ඒක මේ භව වශයෙන් පෙන්වන සිද්ධිය නෙමෙයි සැබෑම සිද්ධිය කියන එක. ඒකෙන් මතක් කළේ අද අවිද්‍යා කර්ම නැති වුණොත් මතු ජරා මරණ නැහැ කියලා කියනකොට අපේ අවබෝධයේ පහසුවටයි මතු කියන කැලල මරණයෙන් පස්සට දැම්මේ. නමුත් ඊගාව අරමුණේ ඉඳලා වෙන්න පුළුවන්.
මේ මතුයි කියන සිද්ධිය ඊගාව අරමුණේ ඉඳලත් අනාගතයට කමක් නැහැ. අපි උත්තරයක් අපිට ආවා මේ ටික ගවේෂණය කරනකොට අතීතයේදී අවිද්‍යා කර්ම තිබුණු නිසායි අද අපේ ජීවිතයේ දුක්සහගත බවක පවතින්නේ. අදත් අවිද්‍යාව නැමැති ධර්මතාවයේ දුරු නොකොළොත් මතුවටත් අපේ ජීවිතවල දුක්සහගත ස්වභාවය නැති වෙන්නේ නැහැ කියන උත්තරයක් ආවා. ඊට පස්සේ උත්තරයකට ආවා අපිට පෙර අවිද්‍යා කර්ම නොවුණා නම් අද දුක පවතින්නේ නැහැ. එහෙනම් අද අවිද්‍යා කර්ම නොවුනොත් මතුවට දුක පවතින්නේ නැහැ කියලා උත්තරයක් ආවා. මේකෙදි අපිට ලැබුණේ එක උත්තරයයි මොකද්ද? අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තිබුණොත් දුක කරා යනවාම යතරමඟක නතර නොවි දුක අවසන් කරන්න නම් අවිද්‍යාව නැමැති ප්‍රභවයම අපි අයින්කට යුතුයි කියන උත්තරයක් අපිට ලැබුණා. දැන් අපි බලන්න ඕනේ ඒ අවිද්‍යාව දුරු කළා විද්‍යාව ඇති කරගන්නේ කොහොමද? විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව කියන එක මම ඉස්සෙල්ලා කෙටියෙන් විස්තර කළා. ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙනකොට ඒකේ ඇත්ත නොදන්නා කම නිසා ලෝභය, ද්වේෂ, මෝහ කියන කුසල අකුසල කර්ම ඇති වෙන විදිහට පෙනෙන දේ ආරම්භය අපි හිතන කම නිසා කන ඉදිරි පිටට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයේ ඇත්ත නොදන්නා කම නිසා කුසල සහගත අකුසල සහගත කර්ම රැස් කරගන්න කම තමයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියන්නේ කියන කාරණාව. දැන් අපි බලන්න ඕනේ එහෙනම් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. අවිද්‍යාව කියන ධර්මතාවය අමුතුවෙන් අර්ථ දක්වන්න ඕනේ නෑ. අපේ ජීවිතයේ තව පැත්තෙන් ගත්තොත් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා මේ අපේ ජීවිතය කියලා පෙන්වන්න විතරයි තියෙන්නේ තව පැත්තක. මොකද ඒකට සාක්ෂියක් තියෙයි. ඇයි අපේ ජීවිත දුක්සහගත නම් දුක්සහගත පැවැත්ම තියෙන්නේ අවිද්‍යාව නැමැති ධර්මතාවයේ තියෙන නිසාමයි නා. අවිද්‍යාව කොතනක හරි තියෙනවා නම් අවසන් වෙලා තියෙන්නේ දුක හදලා දුක පවත්වලා නම් අපේ ජීවිතත් අද දුක්සහගත පැවැත්ම තුල නම් තියෙන්නේ. අපේ පැවැත්ම ජීවිතේ පැවැත්ම වෙන්නේ අවිද්‍යාව මතයි අවිද්‍යාව තුලයි කියන එක එකට නිදසුනක් ධර්මතාවයක්. දැන් අපිට අමුතුවෙන් හොයාගන්න නම් හොයාගන්න තියෙන එක දෙයයි මොකද්ද? විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. විද්‍යාව හොයාගන්නකොටම අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යා උපාදෝ අවිජ්ජා නිරෝධා. හරි අපි දැන් බලමු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. මොන දර්ශනයක් මොන විදිහේ විද්‍යාවක් පෙර නැති කමින්ද අද මේ වගේ දුක ඇති උනේ? මොන විදිහේ විද්‍යාවක් අපේ ජීවිතය තුළ හදාගත්තොත්ද අනාගතයට මේ බඳු දුක නොවෙන්නේ කියන ටිකයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ. ප්‍රතිපලයේ දුක ඇති වෙන අවිද්‍යාව දුක ඇති වෙන සිද්ධියත් 아무තු විස්තර කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව තියෙන තැනක ජීවිතය දුක්සහගතයි කියන එකට අපිම ඉන්නවා සාක්ෂියට. දැන් අපිට ඕනේ ඒකට ප්‍රතිපක්ෂ ටික හොයාගන්න. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. මෙතන ඉඳලා පෙන්නන ටික අපිට මාර්ගදර්ශනය සඳහා නිවන් ප්‍රතිපදාව සඳහා අතිශයම වැදගත් වෙනවා. අවිද්‍යාව කියන එක දුරු වෙලා විද්‍යාව උපදවා ගන්නවා කියන ධර්මතාවයේ තියෙන්නේ පොඩි කාරණාවක් මත. මහා විශාල ගොඩාක් දේවල් නෙමෙයි චූටි දෙයක් තියෙන්නේ. මේ පොඩි දේ තේරුනොත්
ඒ ටික බලාගෙන තමයි භ්‍රමචර්යාව තියෙන්නේ. හරි. මොකද්ද විද්‍යාව කියලා අපි බලමු. අපිට ඇස් ඉදිරියට රූපයක් එනවා. ඒ කියන්නේ රූපයක් පේනවා. අපිට මේ රූපයක් පෙනෙනවා කියන තැන හොඳට සිහිය තබා ගන්න, හොඳට සිහිවත් කරගන්න. යම් වස්තුවක් පෙනෙනවා කියන තැන ගත්තාම පෙනෙනවා කියන සිද්ධිය විපාක ධර්මතාවයක්. මේ පෙනෙනවා කියන සිද්ධිය තුල එතකොටත් හොඳට ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ. පෙනෙනවා කියන සිද්ධියේදී අපි කියමු මාස 5-6ක පුංචි දරුවෙක් අඬන එක නතර කරන්න දෙමව්පියෝ සද්දයක් එක්ක අර ටිලින් ටිලින් ගාලා සද්ද ඇහෙන ලස්සන පාට දේවල් උඩින් එල්ලනවනේ. නමුත් සද්ද ඇහෙනවා, වර්ණ ස්වභාවයන් පෙනෙනවා. නමුත් ඒ වර්ණයන් නම් කරන්නවත් ඒ දරුවා දන්නේ මේ නිල්, කහ, රතු, කොළ කියලා ප්‍රඥප්ති මුකුත් නැහැ. නමුත් පෙනෙනවනේ. මේ අහවල් සද්දේ කියලා සද්දේ නම් කරන්න දන්නේ නැහැ. නමුත් ඇහෙනවා. අන්න ඒ වගේ මට්ටම, ඒ පෙනෙන මට්ටම, ඒ ඇහෙන මට්ටමයි මම මේ කියන්නේ පෙනෙනවා විපාකයි කියලා. පෙනෙන දේ. මේ පෙනෙන දේ තුල පෙනෙන පැත්තේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මය කිසිවක් නැහැ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල ධර්මය කිසිවක් නැහැ. ඒ වගේම ක්ලේශ අනුසයක්වත් නැහැ. විපාක මාත්‍රයක් විතරයි. ඒක එක අන්තයක්, එක පැත්තක්. ඒ පෙනෙන දේ ආරම්භය අපිට කිසිවක් කළ හැකි බවක් නැහැ. යථාර්ථය දිත්තේ දිත්තමත්තන් දැකීම මාත්‍රයක්ම පමණයි. එබඳු රූපයක් ඇස් ඉදිරි පිටට ආවහම යම් වෙලාවක අපි දන්නවා නම් පෙනෙන දේ පෙනීම මාත්‍රයක් විතරයි. පෙනෙන දේ ආරම්භය මොනවා හරි දෙයක් අපි හිතුවොත් හෝ ඒකට කිව්වොත් හෝ කළොත් හෝ ඒ හිතන කියන කරන දේ හිත පිළිබඳ වූවක්ම මිසක ඒක පෙනෙන පැත්තට අයිති නෑ කියලා අපිට දකින්න පුළුවන් නම් ඒකම විද්‍යාව. හොඳට මතක තියාගන්න. දැන් මේ ඉදිරියෙන් මට වස්තුවක් පෙනේ. පෙනෙන දේ පෙනීම මාත්‍රයක් කියන්නේ මම මෙහෙම මේක බුලත් වට්ටියක්, මේකේ පුවක් තියෙනවා, හුණුත් තියෙනවා නේද කියලා හිතුවත් මම හිතන විදිහට දැනගන්නවා. මම හිතන දේ බැඳිලා තියෙන්නේ දැනගන්න පැත්තට, හිත පැත්තට මිසක මම හිතන දේ පෙනෙන සිද්ධියට අයිති නෑ නේද කියන නුවණක් මට තියෙනවා. එහෙම තිබුණොත් මේ පෙනෙන සිද්ධිය පෙනෙන පැත්තට හිතන දේ බැඳුනේ නැත්තම් වෙන වාසියක් tie මොකද්ද? ඊට අනුරූප විඥානේ, චක්කු විඥානේ, සෝත විඥානේ පිහිටන්නේ. පෙනෙන දේ පුරාණ කර්මෙන් හටගත්ත දෙයක්. දැන් මොනවා හරි දෙයක් හිතනවා නම්, කියනවා නම්, කරනවා නම් ඒක නව කර්ම. මේ දෙපැත්තක්. අපි මේ පෙනෙන දේ සිද්ධිය දිහා ගත්තාම අරගෙන පෙනෙනවා, පෙනෙන දෙයට බුලත් කියලා හිතනවා. අපි පරණ දෙයි අලුත් දෙයි දෙකම එකට කරගෙනයි කර්ම සකස් කරගන්නේ, භවය හදාගන්නේ. මේ එකම අරමුණේ අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙකක් කිව්වේ පෙනෙන දේ
දිත්තේ දිත්ත මත්තම් පෙනීම මාත්‍රයක් විතරයි. මේක බුලත් පුවක් හුණු තියනවා පිත්තල හෙප්පුවකයි දාලා තියෙන කියලා මං හිතුවා. ඒ වගේම මං කටිනුත් කිව්වා. මේක ගන්න ඕනේ කියලාත් හිතනවා. ඕනනම් අතක් දික් කරනවා කියන්නේ මේ හිතන කියන කරන දේවල් මොනවද? නව කර්ම. මේ හිතන කියන කරන දේවල් බලාගෙන තමයි විඥාණය නැත්නම් හිත ඇති වෙන්නේ. අපිට අවිද්‍යාව ප්‍රත්‍ය වුණු තියෙන දෝෂේ පෙනෙන දේ පෙනීමක් විතරයි. මම හිතන කියන කරන දේවල් හිතන විදිහට දැනගන්නවා, කියන විදිහට දැනගන්නවා, කරන විදිහට දැනගන්නවා, හිතන කියන කරන දේවල් දැනගන්නවා කියන හිත පැත්තට හා බැඳිලා සම්බන්ධ වෙලා තියෙනවා මිසක පෙනෙන පැත්තට ආйти නෑ නේද කියලා දන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? පෙනෙන පුරාණ කර්මයට පෙනෙන දේ වර්තමාන බුලත් පුවක් හෙප්පුව කියලා හිතුවාම විඥාණයෙන් දැනගන්නවා දෙපැත්තකට නැති එකක්. මේ පෙනෙන දේ බුලත්ය, පෙනෙන දේ පුවක්ය, පෙනෙන දේ හුණුය කියලායි දැනගන්නේ. කියන දේ ගොඩක් සියුම්. හිතින් කිරින් කිසිවක් අයිති නැති කුසල කුසල කර්ම කිසිවක් අයිති නැති කෙලෙස් චුට්ටක්ව සම්බන්ධ නැති අබිනිපාත මාත්‍රයක් විතරයි පෙනෙනවා කියන කම. පෙනෙනවා සිද්ධියක්. පෙනෙන දෙයට හිතන කියන කරන එක බැන්දොත් මම හිතන කියන කරන එක ඒ කියන්නේ මට හිතන්න පුළුවන් වුණොත් පෙනෙන දෙයට මේක බුලත් කියලා හිතුවොත් මේ රූපයත් මම හිතපු එක දෙකම උදව් කරගෙන මේ පෙනෙන රූපේ බුලත් කියලා මම දැනගන්නවා. මේක පිත්තලයි කියලා හිතුවොත් දැන් පිත්තල කියලා හිතුවේ කොහෙන්ද? අපි හිතෙන්. හිතන එක චේතනාවක්, නව කර්මයක්. ඒක පෙනෙන පැත්තට අයිති සිද්ධියක් නෙමෙයි. පෙනෙනවා කියන දර්ශනේ නිර්මාණ වුණේ පුරාණ කර්මයකට විපාකයක් හැටියට. දැන් අපි හිතනවා කියන සිද්ධිය වර්තමාන චේතනාවෙන් හටගන්න එක, හිතන විදිහට දැනගන්න එක. අපි බුලත් පුවක් කියලා හිතනකොට හිතන එක පෙනෙන පැත්තට ගැට ගහපු ගමම්ම චක්කු විඥානෙ උපදිනවා. අවිද්‍යාව තිබුණොත් ටග්ගල සංකාරපච්ච විඥාන චක්‍රය හට ගන්නවමයි. සද්දයක් ඇති වෙනවා. සද්දය ඇති වෙනකොට බල්ලෙක් කෑ ගහනවා කියලා හිතනවා. හිතන එක වෙනම එකක්. දැන් බල්ලෙක් කෑ ගහනවා කියලා හිතනවා. හිතන සිද්ධිය වෙනම එකක්. ශබ්දය වෙනම එකක්. නමුත් අපි හිතන එක ශබ්දයට හිතුවොත් හිතන්න පුළුවන්. හිතන එක හිතින්ම හිතුවාම ඒකම හිතින් දැනගන්නවා කියන නුවණ නැතුව හිතන එක සද්දයට අයිති වුණොත් අර ශබ්දේ බල්ලෙක්ගේ ශබ්දයක් වෙයි. අපිට බල්ලෙක්ගේ ශබ්දයක් වුණොත් ඒක බොරු කියලා කියන්නේ වෙන જાතියක කෙනෙක් ওই ශබ්දය ඇහුවොත් එයාට බල්ලෙක්ගේ ශබ්දයක් වෙන්න වෙන ශබ්දයක් වෙන්න. හරි මට එතෙන්ද කියන්න වෙන්නේ පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාක ධර්මතාවයක් හැටියට රූප පෙනේ ඇස් ඉදිරි පිටට රූපෙයි රූපේ යථාර්ථයේ දිත්තේ දිත්ත මතන් දැකීම මාත්‍රයක් විතරයි. කන අභියසට ශබ්දෙයි සුතේ සුත මතන් ඇසීම මාත්‍රයක් විතරයි. නාසයට දිවට කයට අරමුණු හම්බ වෙයි. මුතේ මුත මාත්තා. ඒ දෙයක් සිහි කරගන්න පුළුවන්කමයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා. ඔය පැත්තට කියනවා ස්පර්ශයේ අන්තය කියලා.
සක්කායන්තේ කියලා කියනවා. ඔය ආරම්භය හිතින් කීන් කිරින් කරන්න පුළුවන් නම් අපිට අපි ඒ ස්පර්ශ ආයතන 6 හා බැඳෙනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙනවා, පෙනෙන දෙයට මට හිතන්න පුළුවන් නම් මම පෙනෙන දෙයට බුලත් කියලා හිතුවාම පෙනෙන දෙයක මම ඉන්නවා, මං එක්ක පෙනෙන දේ තියෙනවා. පෙනෙන දේ මං එක්ක ඉන්නකොට මම පෙනෙන දේ එක්ක ඉන්නකොට පෙනෙන දෙයට මොන හරි වෙනකොට මට රිදෙයි. එතකොට දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ පෙනෙන දේ පෙනීමක් පමණක් වුණොත් මොනවා හරි දෙයක් මම හිතුවොත් හිතනවා කියන දේ පෙනෙන දෙයට අයිති නැතුව හිතීමෙන් පස්සේ ඒ සිතත් එක්කම හිතන දේ නිරුද්ධ වෙනවා කියන නුවණක් මට ආවොත් මම මේ පෙනෙන දේ එක්ක නැහැ. පෙනෙන දේ මං එක්කත් නැහැ. ඒකයි බාහ්‍ය දාරු චරිතරුන් වහන්සේට පෙන්වන්නේ බාහ්‍ය යම් වෙලාවක ඔබට දිත්තේ දිත්තමත්තන් දැකීම මාත්‍රයක් වුණොත් එකල්ලි ඔබ එහි නැහැ. එකල්ලි ඔබ එහි නැත්තම් ඒ අරමුණ ඔබ එක්කත් නැහැ. ඔබ අරමුණ එක්කත් නැත්තම් අරමුණ ඔබ එක්කත් නැත්තම් එකල්ලි බාහ්‍ය ඔබ මෙලොව නෙමෙයි. එකල්ලි ඔබ පරලොවත් නෙමෙයි. ඔබ මෙලොව පරලොව දෙතර අතරත් නෙමෙයි. මේ දුකේ අවසාන. මේකෙන් කියන්නේ එක දෙයයි. අපිට කියන්න කරන්න පුළුවන් දෙයක් තියෙනං මේ හිතන කියන කරන දේවල් හිතින්ම සිහි කළා හිතනවා, හිතින්ම සිහි කළා කියනවා, හිතින්ම සිහි කළා කරනවා කියන දැක්මකට ආවොත් හිතන කියන කරන දේවල් එක්ක බාහිර ස්පර්ශ ආයතන 6ට නැඹුරු නොවුනොත් අපි ස්පර්ශ ආයතන 6 මිදිලා ඉන්නේ. ස්පර්ශ ආයතන 6 එක්ක නෑ දැකම් පවත්තන්නේ නෑ. ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන 6 එක්ක චුට්ටක්වත් අපි ගනුදෙනුවක් නෑ. දාට අපි මේ ලෝකෙ මිදිලා. ඇහෙන් රූපෙන් චක්කු විඥාණයෙන් කනෙන් ශබ්දෙන් සෝත විඥාණයෙන් මිදිලා කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල් තිබුණට හිතෙන් තමන් නොඇලිලා ඉන්නේ. හැම වෙලාවෙම පෙනෙන දේ ඇහෙන දේ ඇලිලා බැඳිලා උපාදානව ඉන්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. පෙනෙනකොට රෝස මලක්නේ ලස්සනයිනේ කහ පාටයිනේ පුවක්නේ බුලත්නේ කියලා ඔන්න පෙනෙන දෙයට හිතා නැඹුරු වෙනවා. අහවල් ගායකයාගේ සින්දුවනේ ගායිකාවගේ සින්දුවනේ අහවර කුරුල්ලගේ සද්දනේ කියලා අපි මේ හිතෙන් ශබ්දය කරා යනවා. ඒ කෝපි සුවඳනේ කැවුම් බදින සුවඳනේ පිච්ච මල් සුවඳනේ කියලා හිතෙන් ගන්ධය කරා නැඹුරු වෙනවා. අපිට හිතෙන් දැන් හිතන්න පුළුවන්කම මේ පෙනෙන හැන කියන ආයතන ටිකට බැන්දොත් අපිට ලෝකයක් නිර්මාණය වෙනවා. යම් වෙලාවක රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන 6ම පෙනෙන ඇහෙන ගඳ සුවඳ ලබන රස විඳින ස්පර්ශ ආයතන 6ම උපාදාන වශයෙන් නොගෙන මිදිලා මේ අරමුණ පරිහරණය කරද්දී දැන් මට පුළුවන් මේ ඉස්සරහා තියෙන දේ පේනවා. මේක බුලත්, මේක පුවක්, මේක හුණු, මේක දුම්කොළ කියලාත් හිතනවා. හැබැයි මම පුවක් බුලත් හුණු දුම්කොළ කියලා හිතුවක් පෙනෙන දේ බුලත් හෝ පුවක් හෝ හුණු හෝ දුම්කොළ වෙන්නේ පෙනෙන දේ පෙනීම මාත්‍රයක්මයි. මම හිතන දේ මම දැනගන්නව නේද කියන නුවණක් මට තිබුණොත් වචනයක් කතා කරුවත් මේක බැඳෙන්නේ මේ වචන ටික මේ රූපෙට බැඳෙන්නේ අනිත් කෙනා ලෝකේ කෙනා හිතයි මේ අපි වගේම මේ පෙනෙන දෙට බුලත් පුවක් කියලා අර කියන්නෙත් කියයි. නමුත් එහෙම කියද්දිත් ලෝකයාගේ මානසික මට්ටමේ මිදිලා ඉන්න පුළුවන්. මම මේ කතා කරන සිද්ධිය ගැඹුරුයි. යම් දවසක රහත් වුණා කියලා කියන්නේ පෙනෙන ඇහෙන මේ ස්පර්ශ ආයතන 6න් සම්පූර්ණව මිදිලා
තමන්ගේ පැත්තටම හිත නැඹුරු වෙලා ඔකට කියනවා අජ්ජුපේක්ඛා කියලා. තමන්ම හිතින්ම හිතලයි හිතන්නේ, හිතින්ම හිතලයි කියන්නේ, හිතින්ම හිතලයි කරන්නේ කියන නුවණකින් ජීවත් වෙන මනස. එදාට කර්ම රැස් වෙන්නේ. හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. හිතන දේ හිතීමෙන් පස්සේ, කියන දේ කීමෙන් පස්සේ, කරන දේ කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක රැස් වෙන්නේ. හොඳට මතක තබා ගන්න කර්ම රැස් වෙන්න සහ කර්මක් ඡය වෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි ඔගොල්ලෝ හිතුවොත් බුලත් කියන එක ඒක පෙනෙන දෙයට බැන්දොත් කර්ම රැස් වෙනවා. පෙනෙන දේ දිත්තේ මත්තම් බුලත් කියලා හිතනකොට මම හිතින් හිතුවට ඒක හිතන දෙයම නිරුද්ධයි කියන තැන දකින්න පුළුවන් වුණොත් හිතුවත් කර්මක් ඡයයි. ඒකයි කර්ම පෙන්වන්නේ බලන්න යස්මින් සමේ කාමවචර කුසල චිත්තං uppannෝ හෝති සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරිකව සසංකාරික රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ යම් කවක කාමවචර ඥාන සම්ප්‍රයුක්ත කාමවචර කුසලසිත උපදිනේද ඒ කියන්නේ ත්‍රි හේතුක කුසලසිත කොහොමද රූපාරම්මණං වා සද්ධාරම්මණ රූපය අරමුණු කරගෙන හෝ සද්දය අරමුණු කරගෙන හෝ ගන්ධය අරමුණු කරගෙන හෝ රසය අරමුණු කරගෙන හෝ පොට්ටබ්බය අරමුණු කරගෙන හෝ ධර්මය අරමුණු කරගෙන කර්මසිත වෙන්නේ එහෙම යම් වෙලාවක හිතන කියන කරන එකට රූපේ හෝ අරමුණු නොවුනොත් ශබ්දයේ ගන්ධයේ රසයේ පොට්ටබ්බේ ධර්මාරම්මණය අරමුණු නොවුනොත් ඒ හිතන දේ හිතීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා මිසක රැස් වෙන්නේ නැහැ. මොකද කර්ම රැස් වෙනවා කියලා කියන්නේ දැන් මම බුලත් කියලා හිතනවා. හිතපු වචනේ කොහෙවත් තිබුණාද? ඉවරයි. එතකොට මම තව වචනයක් කතා කරනකොට අර වචන ඉවරයි. තව දෙයක් හිතනකොට අර හිතපු එක ඉවරයි. නමුත් ඒ හිතපු දේ නිරුද්ධ වුණා, ඉවර වුණා කියන්නේ නැතුව රැස් වුණා කියලා අපිට කියනවා. ඇයි මම බුලත් කියලා හිතුවාම හිතන එක මේ රූපෙට බඳිනවා. ඒ හිතපු එක ඉවර වුණාට මරණාසන්න මොහොතේදී මට මේ රූපේ විතරයි පේන්නේ. පේනකොට මේ රූපෙට මේ විදිහටයි හිතලා තියෙන්නේ, මේ විදිහටයි කලේ කියන ටික තේරෙනවා. අපි කවුරු හරි කෙනෙක් ගැන හොද්දට තරහ ඇති වෙන විදිහට හෝ කුසල් ඇති වෙන විදිහට හිතනවා. හිතපු සිද්ධිය නිරුද්ධ වෙනවා. නමුත් කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මරණාසන්න මොහොතේ අර රූපේ පේන්නේ. පේනකොට මේ රූපෙට මේ විදිහට හිතලා තියනවා නේද කියන ටික ඒකේ තියෙයි. නමුත් මං හිතපු එක පෙනෙන ඇහෙන අරමුණකට බැඳෙන්නේ නැත්තම් මට කර්ම රැස් වෙන්න තැනක් තියෙද? නැහැ. ඒකෙදි මම මතක් කරන තැන ගැඹුරුයි. යම් දවසක තමන් කියලා කියන්නේ මේ හිතන්න පුළුවන් පැත්තට. හිතන කමට. දැන් හිතන්න කියන්න කරන්න පුළුවන් පැත්තට කියනවා තමන් කියලා. තමන් පෙනෙන ඇහෙන දේ එක්ක ගනුදෙනුවක් නතර වුණොත් තියෙන ගනුදෙනුව නතර වෙච්ච දවසටයි සසර නතර වෙන්නේ. ඔකට කියනවා අනුපාදා පරිනිර්වාණය. ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන තැන. උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන තැන. යම් වෙලාවක අද පෙනෙන පැත්ත පුරාණ කර්මෙන් හටගත්තු විපාකයි ඒක එක පැත්තක් හිතන කියන කරන දේ කර්ම රැස් වෙනවද අස් වෙනවද කියන එක තියෙන්නේ අවිද්‍යාව මත හා විද්‍යාව මත. හිතන්න කියන්න කරන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මේ විපාකෙට පෙනෙන දෙයට හිතුවොත් කිව්වොත් කළොත් මොකද වෙන්නේ? කර්ම රැස් වෙනවා කියලා කියන්නේ පෙනෙන දේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන නැත්තම් මහ භූතයි. පෙනෙන රූපය එක පැත්තක්. මම බුලත් කියලා හිතනවා. මම හිතපු එකයි මේ රූපයයි දෙකම එකට එකතු කළා මේ හැඩේ බුලත් කියලා දැනගැනින්නක් හැදිලා ඇති. නාම රූප පත්‍ය විඥාන. ඇහැට පිටින් තියෙන වස්තුවක් ගැන තමන්ගේ පැති දැනුමක් ඇති වෙලා.
දැනුමක් තිබුණොත් ඒක හිතට සිහි කරන්න පුළුවන්. දැන් බලන්න ඇහැට පිටින් තියෙන ඇඟේවත් හැපිලා නැති කාය ප්‍රතිබද්ධ නොවු වස්තුවක් ආරම්භය අපි තුලට දැනුමක් ඇවිල්ලා. Taman තුලට යම් දෙයක් දැනුමක් ආවොත් ඒක ඕන වෙලාවක සිහි කරන්න පුළුවන් නේද? දැන් ගෙදර කාර් එක යාළුවෝ මිත්‍රයෝ කියලා බලන්න ඕගලන්ට සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ ඕගලන්ට දැනුමක් ඇති වෙච්ච දෙයක් ආරම්භය විතරනේ. හරි. ඕගලන්ට දැනුමක් ඇති වෙන්න ඇතුළත පිටත දෙයක් ඇතුළට දැනුමක් හැටියට ලබා ගන්න තියෙන එකම මාධ්‍ය තමයි චේතනාව. අරමුණක හිත හසුරන ආකාරය මත. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යංච චේතේති පකප්පේති ආරම්මන සමේතම් විඥානසටිති යංච න චේතේති පකප්පේති යංච අනුසේති ආරම්මන සමේතම් විඥානසටිති. මේ අරමුණට හිතයිද කල්පනා කරයිද ඒත් විඥානේ පිහිටනවා. යම් කිසි කෙනෙක් හිතුවේත් නැහැ කල්පනා කළෙත් නැහැ ඒ අනුසය වශයෙන් හෝ පැවතුනොත් අරමුණේ විඥානේ පිහිටනවා. ඒකෙන් කිව්වේ සමහර විටක බුලත් පුවක් හෙප්පුව කියලා මේ වගේ ප්‍රඥප්තිය ඕනෙත් නැහැ. මේ පෙනෙන පැත්ත විපාකයි හිතන කියන කරන පැත්ත ඊට අයිති නැහැ. ඒක හිත පිළිබඳ වූවක්මයි කියන එක නොදන්නා කමින් බැලුවහම ඇති. මේ හිතේ පැත්ත අර පැත්තට සම්බන්ධ වෙලා. ඔකට කියනවා අජ්ජෝසාය තිට්ඨති. මට මතක් කරන්න ඕනේ ඔන්න ඔය විදිහටයි පෙනෙන ඇහෙන දෙයට අපි හිතන කියන දේ පෙනෙන ඇහෙන දෙයට බැඳලා කටයුතු කරන එක තමයි ජීවිතේ පුරාවටම කරන්නේ. භවය කියන්නේ ඕක. මරණාසන්න මොහොතේදී වෙන්නේ හිතින් කිරින් බැඳපු රූපයක් හෝ සද්දයක් හෝ සිහි වෙන එක විතරයි. සිහි වෙනවා. දැන් බුදු පින්තූරේ ඇහින් පේනවා. හොඳට නව අරහදී බුදු ගුණ හිතෙන් කියනවා. කරනවා කුසල්. හැබැයි කියන එක මම හිතන එක නිරුද්ධයි. මරණාසන්න මොහොතේ මේ රූපේ පේනවා මට. හැබැයි මේ රූපෙට මෙහෙම සද්ධාවෙන් හිතුවනේ කියන gati ටික එතකොට තියෙයි. ඔන්න ඔය විදිහටයි පෙර ජීවිතයේ කර්ම සකස් වෙලා දුක හදාගෙන අද මෙතෙන්ට එන්න උනේ අපිට එන්න පුළුවන් උනේ ආවේ. අදත් අපිට මේ පෙනෙන ඇහෙන දෙයට හිතින් කිරින් හොඳට හෝ නරකට බැන්දොත් කර්ම රැස් වෙනවා කියන්නේ මරණාසන්න මොහොතේ හොඳට හිතපු හෝ නරකට හිතපු ඇහින් දැකපු කනෙන් අහපු ශබ්දයක් හෝ රූපයක් හෝ ගන්ධයක් හෝ සිහි වෙයි. කර්ම නිමිත්ත හැටියට. හැබැයි සිහි වෙනකොට මේ අරමුණ අරබය හිත හැසිරලා තින්නේ හිතලා තියන්නේ කියලා තියෙන කරලා තියෙන්නේ මෙහෙමයි කියන ටික ඒකේ තියෙයි. ඒට අනුව ප්‍රතිසන්දිය ඇති වෙලා මේ වගේම දුක හදනවා කියනක නවත්තන්න බෑ. අද අපි කර්මක්ෂය කරගන්නවා කියන්නේ නැත්තම් අනුපාදා පරිනිර්වාණය කියන්නේ ස්පර්ශ ආයතන 6 එක ආයතනයක්වත් උපාදාන කරන්නේ නැතුව චූටි දෙයක් තියෙන්නේ මේ ආයතන 6ම උපාදාන නොකරනවා කියලා කියන්නේ මනෝ විතරක ටික හකුලවා ගන්න පුළුවන් නම් හිතන කියන කරන දේ පෙනෙන ඇහෙන දෙයට බැඳෙන්නේ නැති විදියට හිතුවොත් හිතන එක හිතත් එක්කම නිරුද්ධ වෙනවා. දැන් මට ඕන දෙයක් හිතන්න පුළුවන්. දැන් මම තාරකාවක් ඉර හඳ කියලා හිතුවොත් මේ හිතන සිද්ධිය බාහිර වස්තුවකට අයිති වෙන්නේ කොහොමද බලන්න? ඒක හිතින්ම නිරුද්ධයි. ඒ වගේ මම මෙතන ඉඳන් පුවක් බුලත් මල කෝප්පේ කියලා හිතනවා. හිතන දේ එතනම නිරුද්ධයි. නමුත් අවිද්‍යාවෙන් ශනිකව අපි බාහිර රූප වලට ගැට ගහගන්න වේගෙන්. එතකොට ඉබේම බාහිර මේ විදිහේ ලෝකයක් තියෙන දේවල් හැදෙනවා අපිට. එතකොට කර්ම සකස් වෙනවා. ඉතින් අපිට හිතන කියන කරන දේවල් හිත පිළිබඳ වූයි හිතත් සමග මේ ධර්ම නිරුද්ධයි කියන නුවණ ඇති කරගන්න පුළුවන් නම් අපි ස්පර්ශ ආයතන 6ෙන්ම මිදිලා ඉන්නේ. එතකොට තමයි දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් කියලා කියන්නේ. පෙනෙන දේ ආරම්භය ඔබට යමක් හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ. පෙනෙන දේ පෙනීමක් පමණයි කියන නුවණ ආවොත්
පෙනෙන දේ පෙනීමක් පමණයි. දිත්තේ දිත්තමත්තං කියන නුවණෙන්නේ ඒ ආරම්භය හිතන්නවත් කියන්නවත් කරන්නවත් බෑ. හිතන කියන කරන දේවල් නව කර්ම ඒවා හිත පිළිබඳ වූවක්මයි. පෙනෙන දේ පෙනීම මාත්‍රයයි කියලා මේ අන්ත දෙක දෙපැත්තකට ගියොත් එදාට කර්මක්ෂයයි. මේ දැන් මම මේ මතක් කළේ ඵලයක් ගැන දර්ශනයක්. තේරෙනව නේද? හොඳට අහගන්න කියලා කිව්වේ ඔය දැන් මම ඵලයක් ගැන කතා කළේ දර්ශනයක් ගැන. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කිව්වේ අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වේ විද්‍යාව උපදවාගත්ත ජීවිතය කියලා කියන්නේ මෙන්න මෙහෙම තැනක් කියන එකයි කිව්වේ. ඕක ඕගලන්ට කරන්න බෑ, කරන්න කිව්වෙත් නෑ මම. නමුත් මේ දර්ශනය මම මතක් කළේ කවදා හරි දවසක මේ සසරින් එතර වෙන්නේ මේ වගේ තැනකට අපේ මනස ගිය දවසටයි කියන එක. තේරෙනව නේද? දැන් ඕක තුල මොන විදිහට කරන්න පුළුවන්ද අපිට අද දවසේදී? කරන්න බෑ. මොකද පෙනෙන දේ පෙනීමක් පමණක් විතරයි. හිතනවා නම් කියනවා නම් කරනවා නම් ඒක හිත පිළිබඳ වූවක්මයි. පෙනෙන දෙයට අයිති නැහැ. පෙනෙන දෙයට බැඳුත් කර්ම රැස් වෙනවා කියලා අහගත්තත් බොහෝ කල් සිට පැවතෙන හුරුවක් තියෙනවා. පෙනෙන දෙයට හිතන්න පුළුවන්, අහන දෙයට හිතන්න පුළුවන් කියන හුරුවක් තියෙන නිසා ආශ්‍රව ගෙවිලා නැති නිසා නතර වෙන්න ඉබේම හිතෙනවා. එතකොට දැන් මම මේ කතා කළේ දර්ශනය. රහතන් වහන්සේ කියලා කියන්නේ ඇස් ඉදිරි පිටට රූපේ එනවා. ඒ කිසිම රූපකින් උන්වහන්සේගේ මනස කම්පා වෙන්නේ නැහැ, කම්පා කරන්න බෑ. ඒ හැම අරමුණක්ම නොයලී විඳිනවා. ඒ අරමුණේ විනාශයද දකිනවා. ඒක නැති වෙනකමද දකිනවා. ඒක එහෙම වෙන්නේ මේ වගේ නොයලී ඉන්න නිසායි කියන දර්ශනය මතක් කළා. හරි. දැන් අපි ඔතෙන්ට යන්න ක්‍රමයක් හදාගන්නයි ඕනේ. එතනයි ඊගාට වැඩගත්. මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. ওই ටිකට ඉස්සෙල්ලා මම කිව්වා වැඩිය මතක තියාගන්න ඕනේ. හොඳින් අහන්න. දෙවනි ටික දර්ශනය මතක් කළා වඩාත් හොඳින් අහන්න. ඒකක්ක මතක තියාගන්න කිව්වේ නැහැ. මේ කියපුවා මතක තියා නොගත්තත් ඕගොල්ලෝ උතෙන්ට පැමිණෙනවා. දැන් මම මේ කියන ටික හොඳට මතක තියාගන්න ඕනේ. ඒක තමයි ඕගොල්ලන්ට කරන්න යමක් හම්බ වෙන්නේ. මේ සඳහා අපිට තියෙන්නේ එකම එක දොරටුවයි යන්න උපායයි. ඒ උපායේ අපි හොඳට දක්ෂ වෙන්නට ඕනෙමයි. ඒකෙදී සීලේක තමන්ට පුළුවන් විදිහක පන්සිල් හරි ආජීවස්තමක සීලය හරි උපෝසත සීලයක හරි සීලයක පිළිහිටලා බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රී ආනාපාන සති ආදී නීවරණ ධර්ම දුරු වෙන සමත කමඨහනකින් හිත වඩ විදර්ශනා කට යුතුයි. දැන් මම විදර්ශනා කරන හැටි කියලා දෙනවා. මේ කියලා දෙන ක්‍රමය අනිවාර්ය ඒකාන්තයෙන්ම ඕගොල්ලන්ව නිවනට පමුණුවනවාමයි. හරිද? ඒ හින්දා හොඳට මතක තබා ගන්න ඕනේ. හරිද? මේ ටික අවශ්‍යමයි. මොකද එච්චරට ඒකේ වටිනාකමක් මම දන්න හින්දායි කියන්නේ. මේ හරහා නොගොස් වෙන මේ වගේ දර්ශනයකට යන්න තැනකුත් නැහැ. හරි. ඒ තමයි දැන් ඕගොල්ලන්ට පින්වතුන්ට මොනවා හරි දේවල් සිහි කරන්න පුළුවන් නේ. අපි කියමු දරුවා සිහි කරනවා කියලා. වෙනදට අපි කරන්නේ දරුවා කියලා සිහි වෙනකොට සිහි කරනකොට සිහි කරපු අරමුණ ඇත්ත වෙලා ඒක තුල සැප හෝ දුක ඇති වෙන හෝ ලෝභ ද්වේෂ මෝහ කියන කෙලෙස් ඇති වෙන විදිහට හෝ කටයුතු කරන එකයි වෙන්නේ. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොටම ඇත්තට ළමයා ඉස්කෝලේ ගිහිල්ලා ආවද දන්නේ නැහැ, තනියමද දන්නේ නැහැ ඉන්නේ. මේ විදිහට දරුවා කියන එක ඇත්ත වෙලා ඊට ප්‍රතිඋත්තරයක් මොන හරි දෙනවනේ අපි. වෙනද කරන්නේ මේකනේ. දැන් අපි කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වෙනස් දෙයක් කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට අරමුණත් එක්ක ඉස්සරහට යන්නේ කරන්නේ හොඳට සිහියෙන් දරුවා කියලා සිහි වෙනකොටම ඒක ඇත්ත වෙන්න ඉස්සෙල්ලා දරුවා කියලා
මෙහෙම සිහි කරන්න පුළුවන්කම මෙහෙම දැනුමක් මට ඇති වුණේ කොහොමද? දැන් ළමයා ගෙදර ළමයා ඉන්නවා කියලා සිහි කරනවා නම් තමන්ට සිහි කරන්න පුළුවන්කම ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න එපා නේද? ආන් ඒක හොයාගෙන උඩු හතට යන එකයි කරන්නේ අපි. දරුවා කියන එක ඇත්ත වෙලා රාග දේශ මොහ ඇති වෙන්නේ ඉස්සෙල්ලා. ඔන්න හිතාමතාම ඕන අපි දරුවව සිහි කරනකොට අපි උඩ අතට යනවා. උඩ අතට කියලා කියන්නේ දරුවා කියන එක ඇති වෙන්න. ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස්නහර කියන හොඳට බත් පාන් කව්පි මුං ඇට කියන කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද සම්මස්නහර කියන කුණුප කොටස් ටිකකින් යුක්ත රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට මේ මගේ දරුවා නේද කියලා හිතුවාම මේ හිතපු දරුවා නේද කියලා හිතපු එකයි අර රූපයයි දෙකම එකට එකතු කළා නේද මේ දැනුම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න හොඳට බලනකොට පිටිපස්සට ගිහිල්ලා දැන් මෙනෙහි නොකරන තාක් ඕගොල්ලන්ට බාහිර දරුවෙක් හිටියා දරුවෙක් ඉන්නවා කියලා හිත සිහි කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඒකයි විඥානයේ මායාවක් කියන්නේ. හැබැයි ඒ දැනගත් දරුවා කියලා දැනගන්න පුළුවන් සිහි කරන්න පුළුවන්කම විමසලා බලනකොට ඊට අදාළ භූමියක් නැහැ. කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත රූපයක් ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙයි. ඒකට මේ මගේ දරුවා නේද කියලා හිතලා තියෙයි. එහෙම හිතනකමත් මේ රූපය දෙකම එකතු කරලා මේ මගේ දරුවා කියලා දැනගන්න තියෙයි. ඔන්න ඒ අරමුණ පෙන්නවා. ඊට පස්සේ අපි යාළුවෙක් සමන්ත කියලා සිහි කරුවා කියමු. දැන් ඒ හැඩේ සමන්ත කියලා අපිට හොඳට සිහි කරගෙන වෙනදට හොඳට සැප දුක් විඳින්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙමෙයි. මේ සමන්ත කියන දැනුම මට ඇති වුණේ කොහොමද? ටිකක් වෙලා ආපස්සට ගියාම ඇස් ඉදිරි පිටට පෙනෙනවා රූපයක්. මොකද්ද? කෙස්ලොම් නියද සම්මස්නහර පඨවි කොටස්. පිත්තසෙම සරව ආපෝ කොටස්. දවන තවන දිරවන ස්වභාවයේ තේජෝ. හමන පිම්බෙන හැකිලන ස්වභාවයේ වායෝ. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයට සමන්ත කියලා හිතුවාම සමන්ත කියලා හිතපු කමත් ඒ රූපය දෙකම එකට එකතු කළා මේ දැනුම ඇති වෙලා ඒ රූපයේ සමන්ත කියලා. විඥානේ නාම රූප පත්‍ය විඥාන. සමන්ත කියලා දැනගැනලා ඇති වෙලා තියෙයි. දැනගැනලා ඇති වෙලා තින්නේ කොහොමද? මේ නාමයයි මේ රූපයයි. මේ සමන්ත කියලා හිතපු කමයි මේ රූපය දෙක එකතු කළා මේ සමන්ත කියලා දැනගැනලා ඇති වෙලා තියෙයි. එතකොට හොඳට යනකොට දැන් එහෙම කෙනෙක් නෑ නෙමෙයි එහෙම කෙනෙක් ඉඳලාද නෑ වෙනවා. දැන් නෑ කියලා බැලුවට වැඩන්නේ හිටියනේ කියන තැනකින් හරි තිබුණොත් කෙලස් ගෙවනවා. දැන් අපිට තාත්තා නෑ අපි. නැති වුණාට බෑ හිටියනේ කියන තැනකින් ඉස්සර හිටියනේ අපි තාත්තා කියන තැනකින් හරි කෙලස් දෙනවා. නමුත් කවදාවත් හිටියෙත් නැත්තම් ඉන්නවත් නෙමෙයි නම් අනාගතෙට ඉඳින්නේත් නැත්තම් මට කෙලස් දෙන්න තැනක් නෑ. ඒ වගේ ඔන්න තමන්ගේ හිත දන්නවා හොඳට සිහි කළා මේ වෙලාවේදී සවිඥාන කර්මණු ටික විතරක් ගන්න. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් වලට තාම අපේ හිත බැඳිලා කැමැත්ත තියෙනවා තමයි. කමක් නැහැ. මේ සත්ත්ව පුද්ගල භාවයේ තියෙන කෙලෙස් ටික අඩු වෙනකොට අරවා ඉබේම අඩු වෙනවා. ඒ හින්දා ඒකයි සතිපට්ඨානේ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ රූපයක් පෙන්වනකොට සවිඥානික රූප ටිකෙන් ඔබට යන්නේ නැත්තේ වේදනාවක් පෙන්වනකොට ආධ්‍යාත්මික ආයර වේදනාව පෙන්වන්නේ සත්පුද්ගල භාවයේ තුල තියෙන බැඳීම අයින් වෙනකොට ඔක්කොම අයින් වෙනවා. මම කියන තැන බැඳීම අයින් වෙනකොට මම කියන තැන බැඳීම නිසයි මගේ අම්මා තාත්තා දුව පුතා කියලා කොටුවක් හදාගෙන තියෙනවා. මට උපකාර පිණිස. ඒ අයටයි මටයි උපකාර පිණිස තමයි බාහිර භෞතික වස්තු තියෙන්නේ. අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ කියන ටිකේ බැඳීම අඩු වෙනකොට වස්තුන්ගේ තියෙන බැඳීම අඩු වෙනවා. මම කියන තැනක තියෙන බැඳීම අඩු වෙනකොට අනිත් දේවල් වල තියෙන එකත් අඩු වෙනවා.
ওই විදිහටම මම කියලා අපිට සිහි කරන්න පුළුවන් නම් ඒ පැත්තට හිත යොමු කළ මේ රූපයත් කන බොන බත් පාන් කව්පෙ මුංගට කියන කන බොන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් හම්මස් මේ වගේ කුණුප කොටස් ටිකක් තියෙන රූපේට මම කියලා හිත හැසිරෙව්වහම මම කියලා හිත හසුරපුකමත් මේ රූපය දෙකම නිසා මේ රූපය මම කියලා දැනගැනින්නක් ඇති වෙලා නේද? ඔන්න මම මේ රූපය මම කියන දැනගැනින්න ඇති උනේ මෙහෙමයි කියලා හොඳට පෙන්වනවා. ටික ටික පෙන්නකොට පෙන්නඳ මම කියලා කෙනෙක් ඉන්නවමයි කියලා රූපේ තුල තියෙන අවිද්‍යාව ගෙවෙනවා. මේ රූප අම්මමයි, මේ රූප දරුවමයි, මේ රූප යාළුවමයි කියන එක ගෙවෙනවා. දැනුමක් මංගාව තියෙනවා. දැනගැනින්නක් තියෙනවා. හැබැයි දැනගැනින්න ඇති වෙලා තියෙන්නේ මෙහෙමයි. මේ නාමයයි මේ රූපයයි නාම රූප දෙක ප්‍රත්‍යනුයි කියන එක බලන්න. එතකොට ඒකත් කරන්න ඕනේ මෙහෙම අපි කියමු ආනාපාන සති කමඨහන හෝ අසුභය හෝ මරණය හෝ කුමන හෝ කමඨහනකින් හිතේ කතා කරන gati අඩු වෙන විදිහට හිතේ විසිරුණුකම අඩු වෙන විදිහට කමඨහනක් වඩනවා. අපි කියමු ආනාපාන සති භාවනාව කරන හොඳට ටිකක් කළා හිතමතාම නතර කළා ඕගලන්ට දැනෙනවනේ බාහිර පුද්ගලයෝ සත්වයෝ ඉන්නවා කියලා දැනෙනවනේ අපිට. තමන්ගේ ජීවිතයට බාහිර පුද්ගලයෝ සත්වයෝ ඉන්නවා කියලා දැනෙන ගොඩෙන් එක අරමුණක් සිහි කරලා ගන්නවා. එකක් සිහි කරලා ගන්නවා. අරගෙන ඒ රූපේ හොඳට බලනවා. ධාතු වශයෙන් කුණප කොට්ටාස වශයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු වශයෙන් එහෙම නැත්නම් ටීවී එකක වගේ වර්ණ මහ භූතයන්ගේ වර්ණ සටහනක් වශයෙන් ඔය ඔක්කොම ක්‍රම ඕනේ එක ක්‍රමයකට හොඳට බලලා ඉබඳු රූපයට මේ ප්‍රඥප්තියෙන් හිත හැසිරෙව්වා. දරුවා කියලා, පුතා කියලා, අම්මා කියලා, නංගි කියලා. මොකද හොඳට මතක තියාගන්න ඕනේ හිත හසුරන ආකාරය මතයි කෙලෙස් ඇති වෙන්නේ. අපි කියමු තරුණ ගැහණු ළමයෙක් ඉන්නවා. අපි මේ මගේ නංගි කියලා හිත හසුරවනවා. කිසිම රාගාදී අරමුණක් එන්නේ නැහැ. මේ මගේ අක්කා කියලා හිත හසුරවනවා. පෙනෙන සිද්ධිය. නමුත් අපි වෙනත් විදිහකට ගැහණු ළමයෙක් හෝ කියලා ගත්තොත් හිත හැසිරෙව්වොත් අපිට කෙලෙස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අරමුණක පෙනීම මත නෙමෙයි හිත හසුරුන ආකාරය මත කෙලෙස් ඇති වෙනවද නැද්ද කියන එක තියෙන්නේ. නේද? එතකොට ඒකයි මෙතන ප්‍රඥප්තිය වටින්නේ. අපි ඇස් ඉදිරි පිටට ආපු රූපය හොඳට පෙන්නලා ඒ රූපයට මෙන්න මේ විදිහට හිතුවා. මේ විදිහට කැමැත්තෙනුත් හිතුවා. ඊගාට විඥානයේ පිහිටන්ඩ ප්‍රඥප්තිය ඕනේ මේ පේන අරමුණ හරි වටිනවනේ කියලා හිතුවාම මේ වටිනාකමයි මේ රූපයයි දෙක එකට එකතු කරලා වටිනා රූපයක් කියලා වටිනවා කියලා දැනගන්නවා. ඕගලන්ට වටිනා වස්තු හම්බෙලා තින්නෙත් එහෙම. ඇස් ඉදිරි පිටට රූපයක් එනවා. මේවට තමයි රත්තරන් කියන්නේ. මේක නම් පවුම් 5ක් විතර බරයි. පවුමක් දැන් රුපියල් 60000ක්වත් වෙයි. හිතින් ගණන් බලනවා මේකට. ඊට පස්සේ මේ හිතපු වටිනාකමට හිතපු gati ටිකත් අර රූපය දෙකම එකතු කරලා ඕගොල්ලන්ට දැනගැනිල්ලක් ඇති වෙයි මෙච්චර වටිනා වස්තුවක්. බාහිර තියෙන දේ ආරම්භය ගොඩාක් වටිනවා කියලා දැනුමක් ඇවිල්ලා. කොහොමද එච්චර වටිනා දැනුමක් ආවේ? තරාදියකට දාලා තරාදියක් ගිල්ලද අපි? එහෙමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ආයතන හයේ නොයල්ලි මිදෙන්න තියෙන එකම උපායෝක. දැනුමක් ආවහම දැනුම ඇත්ත කරගන්න නැතුව ආපස්සට යනවා. ඊට පස්සේ ඒකද කරන්නේ සවිඥානික අරමුණු වල අද අපිට මෙහෙම ඉන්නකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ ඉන්නකොට බාහිර ලෝකෙ පැත්තේ සත්ව පුද්ගල භාවයට තව අය ඉන්නවා කියලා දැනෙන දැනුමක් තියෙනවනේ, දැනුම් කොටුවක් තියෙනවනේ. ඒකෙන් එකක් දෙකක් උදුරලා ගත්තා. රූපය හොඳට බැලුවා. ඒ බඳු රූපයට මේ ප්‍රඥප්තියෙන් හිත හැසිරෙව්වා. එතකොට
ඒ රූපය ඇස් ඉදිරිපිට තියාගෙන මේක නම් මහා හොඳ නැති කෙනෙක් මෙහෙම දේවල් කළා තියනවා කියලා ද්වේෂ සහගතව හැසිරුවාම ඒ හිත හසුරපු කමයි අර පෙනෙන දේ එකට එකතු කරලා නරක කෙනෙක් කියලා දැනුමක් ඇවිල්ලා ඇති. හැම වෙලාවෙම පෙනෙන වස්තුව පෙනෙන පැත්තේ හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් ඇති උනේ හොඳට හිතන දේ ඒකට බැඳපු නරකට හිතන දේ ඒකට බැඳපු වටිනාකමට හිතපු දේ ඒකට බැඳපු රාග ස්වභාවයට හිතපු දේ ඒකට බැඳපු ආකාරය මතයි. තේරෙනව නේද? අන්න ඒ මේ විඥානේ දැන් අපිට හොඳ අය සිහි කරන්න පුළුවන් නරක අය සිහි කරන්න පුළුවන් වටිනා දේ සිහි කරන්න පුළුවන් නොවටිනා දේ සිහි කරන්න පුළුවන්. හැබැයි හොඳට සිහි කරන්න නරකට සිහි කරන්න වටිනාකමට නොවටිනාකමට සිහි කරන්න පුළුවන්කම හැදුනේ කොහොමද කියලා පෙන්වුවේ නැත්තම් අපි හිතන්නේ ඇත්තටම හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා කියලාමයි හිතෙන්නේ අපිට. මම කියන එක තේරෙනවද දන්නේ දැන් අපිට ලෝකෙ දිහා බැලුවහම ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මනසට හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා වටිනා දේවල් තියෙනවා නොවටිනා දේවල් තියෙනවා කියලා දැනුමක් තියෙනවනේ. හරි. දැන් ඒ දැනුම තමයි විඥානය අපේ. දැන් අපි දන්නවා අපිට මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියලා. ඒ තමයි එතකොට එහෙම හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා මොකද්ද? ඇස් ඉදිරි පිටට වස්තු තියාගෙන හිත හසුරන ආකාරයට ඒ වස්තුව ඒ හිතේ හැසිරීමෙන් දැනගෙන කියන උත්තරේ එනකොට ඉබේම හිත හසුරන ආකාරයට දැනගෙන මිසක වටිනා හෝ නොවටිනා හෝ හොඳ හෝ නරක හෝ රූපවල තිබෙලා නැහැ. ඒක මෙහෙමුනේ මෙහෙමයි කියන උත්තරයක්. ඒකම ඔබට එහා පැත්තට බාහිර ආයතනයට නොයන්න දිත්තේ දිත්ත මතන් කරන තැනට ඔබව ඉබේ નિરાයාසයෙන් අරගෙන යයි. මම මේ කියන ටික ගොඩාක් වටින දෙයක් ඔබට තේරෙනවා නම් එතකොට මේ විදිහට අරමුණු කීපයක් හිතනකොට ඔබේ සමාධි ගතිය අඩුයි. ආයෙත් හිතනකම නතර කළා ආයෙත් සති නිමිත්තට හොඳට හිත තියලා ආනාපාන සතිය හෝ මෛත්‍රී භාවනා හෝ සමතකමටන ආයෙත් ටිකක් වඩනවා. ටිකක් වඩලා ආයෙත් නතර කරනවා. නතර කළා ආපහු බාහිර සත්ව පුද්ගල භාවයට තියෙන අරමුණු එහෙම නැත්නම් හොඳට නරකට තියෙන අරමුණුනත් කමන්නේ. සවිඥා හිතනවා. හිතලා ආයෙත් වඩනවා. උපමාවක් කම්මල් කරුවේ යකඩයක් අරගෙන ගිනි ගොඩට දාලා මයින්හම ඇදලා හොද්දට ලා බදල්ලේ පාට රත් වෙන්න රත් කළා ගිනියම් කළා අඬුවෙන් අල්ලලා කිනිහිරේ උඩ තියලා පාරවල් 2යි 3යි ගහන්නේ නිවෙනවා. ඒට යහත් ගැහුව හැකි. ගැහුවට ගහන තරමට යකඩ දැලෙන්නේ මහන්සිය විතරයි. එයා මොකද කරන්නේ ආපහු අරගෙන ආයෙත් කෝවේ දාලා රත් කරනවා. රත් කළා හොඳට තිවුරු වුණාම ආයෙත් කිනිහිර උඩ තියලා පාරවල් 2-3ක් ගහනකොට නිවෙනවා. ඒ වගේ ආනාපාන සති කමඨහන හොඳට නැත්තම් සමත කමඨහන හොඳට හිත වැඩුවම නීවරණ ධර්ම අඩුයි. අන්න ආයුධේ යකඩ කැල්ල ගිනිහන් වුණා වගේ ඔන්න අරමුණක් දෙකක් පුද්ගල භාවයට වටිනාකමට තියනවා කියලා බාහිර තියනවා කියලා දැනෙන අරමුණක් දෙක විදර්ශනා කරනවා. පාරක් දෙකක් ගහනකොට අඩු වෙනවා වගේ අරමුණක් දෙකක් විදර්ශනා කරන සමාධි ගතිය ටක් ගාලා අඩු වෙනවා. තවත් මෙනෙහි කෙරුව හැකි. එතකොට එක්සර්සයිස් මැෂින් එකක් උඩ දුවනවා වගේ එකම තැන. මෙනෙහි කළාට කෙලස් ගෙවෙන්නේ වෙහෙස විතරයි. ඒ හින්දා හිතන එක නතර කරලා ආයෙතර කමටහන වඩනවා. කමටහන වැඩුවම දැන් ආයෙත් කෝවේ දාලා ටික රත් කරනවා වගේ ආයෙත් පාරවල් දෙකක් තුනක් ගහන්න පුළුවන්. ආයෙත් පුද්ගල භාවයට වටිනාකමට බාහිර තියනවා කියලා දැනෙන දේවල් මෙනෙහි කළා ආපසට යනවා. මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියන එකකින් ගිහිල්ලා අර විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කළා ආයෙත් නතර කළා ආයෙත් හිත වඩනවා. මේ වගේ සමත විදර්ශනා යුගනද්දව සමත කමඨාන හිත වඩනවා නුවණින් මෙනෙහි කරනවා. නුවණින් මෙනෙහි කර කර හිත වඩනවා. මේ විදිහට කරනකොට ඕගොල්ලන්ගේ සමාධියත් එන්නෙන් තීව්‍ර වෙනවා නීවරණ ධර්මයන්ගෙන් තොර. ඒ වගේම මේ ලෝකෙ කිසිවකත් නොයැලෙන නොගැටෙන මනසක් ඕගොල්ලන්ට ඉබේම හැදෙනවා. ටිකක් දුර යනකොට ඕගොල්ලෝ දන්නවා ඉබේම එක තැනකට එනවා. බාහිර ස්පර්ශ ආයතන හය ශුන්්‍යතාවයක්මයි තිබිලා තියෙන්නේ. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි.
රන් රිදී මුතුමැණික් ආදී වටිනා දේවත් ඒ වගේම නරක ජරා නොවටිනා දේවත් ඒ තුල තිබිලා නැහැ. පෙනෙන ඇහෙන දේට වටිනා නොවටිනා කමින් බලපු චේතනා ගැට ගහපු කම නිසාමයි මේ බඳු දැනුමක් ඇති වෙලා තියෙන්නේ කියලා ලෝකයේ ඇති වෙච්ච හැටි ඕගලන්ට තේරෙයි. ඒ කියන්නේ ලෝකය කියලා කියන්නේ අද ඔබට හොඳ මිනිස්සු, නරක මිනිස්සු, හොඳ දේවල්, නරක දේවල්, බොහෝ වටිනා දේ, බොහෝ නොවටිනා දේ ඇති බවට හම්බ වෙනවා. ඔබේ මනසට තේරෙනවා බාහිර මෙහෙම දේවල් මෙහෙමයි ඉන්නවා කියලා. ඔක ලෝකේ. ඔය ලෝක සමුදය, ඔය ලෝකයේ ඇති වෙච්ච හැටි ඔබට පෙනෙයි. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ පෙනෙන දේ ඇස් ඉදිරි පිටට මෙහෙම පෙනෙන දෙයක් ආවා. තණ්හා උපාදාන කියන එකෙන් කිව්වේ හොඳ විදිහට, නරක විදිහට, කැමැත්ත ඇති වෙන විදිහට, අකමැත්ත ඇති වෙන විදිහට, පුද්ගල භාවය ඇති වෙන විදිහට ඒකට හිත හැසිරෙව්වා. භවය කියලා කියන්නේ පෙනෙන දේ හොඳයි, පෙනෙන දේ හොඳ නැහැ. අර වස්තුව වටිනවා, ඒක වටින්නේ නැහැ කියලා දැනුම් සම්භාරයක් ගොඩ නැගිලා ලෝකේ. භවපච්චයා ජාති දැන් හොඳ අය සිහි වෙනවා, නරක අය සිහි වෙනවා, කැමති දේවල් සිහි වෙනවා, අකමැති දේවල් සිහි වෙනවා. ජාතිපච්චය ජරා මරණ. හොඳ දේ නැතිවීමෙන් දුක, නරක දේ ලැබීමෙන් දුක. දැන් ඉතින් දුක් විඳි. නමුත් ඔය සියලු දුක් එකකටවත් මරණ පස්සේ මේ ජීවිතේම ඕගලන්ට ඉඩ නැහැ. මෙන්න මේ ක්‍රමයේ උපාය කරගන්න මෙතනින් පොඩ්ඩක් පිටිපස්සට යන්න. ඒ කියන්නේ සිහි වෙන දේ ඇත්ත කරගෙන වෙනදට හිතේ ගණන් බලනවා වෙනුවට හිතට මෙහෙම දැනුමක් ඇති උනේ කොහොමද කියන එක බලන්න. හැබැයි මම මුලින් මතක් කළා මේ දර්ශනය දැකලා මේ දර්ශනේ ජීවිතය කරගෙන තමයි එදා පටාචාර්ලා වගේ අහිංසක අම්මලා, කිසා ගෝතනීලා වගේ අහිංසක අම්මලා, රජ්ජුමාලා වගේ අය සුවපත් උනේ. ඒ සුවපත් උනේ නිකන් නෙමෙයි. තිස්ස තෙරුන් වහන්සේ, චක්කුපල තෙරුන් වහන්සේ, පීතමල්ල තෙරුන් වහන්සේ, නිලක්ක තෙරුන් වහන්සේ වගේ අතිශය වීරියක් වඩලා. ඉතින් අපේ ජීවිතත් සුවපත් වෙනවා නම් අර වගේම වීරියක් ඇති කරගෙනම තමයි අපේ ජීවිත සුවපත් කරගන්න වෙන්නේ. ඉතින් මේ ධර්මය මම මේ කියලා දුන්නු ටික ඕගොල්ලන්ට යම් පමණක හෝ උත්සාහවත් වෙන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට තේරෙයි මේ තුල මොනතරම් සුවක්ඛාත බවක් තියනවද කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වටවත්, දේශනා කරපු මම කියනවටවත් නෙමෙයි, ඕගොල්ලන්ටම තේරෙයි ඒකාන්තයෙන් මේ ජීවිතේ දුක නිවෙනවා කියලා. ඉතින් අද දවසේදී මම මේ කියලා දුන්නු දහම් පරයය මෙතන ඉන්න පිරිසටත් මේක ශ්‍රවණය කරන සමස්ත ලෝක වාසීන්ටත් මේ ජීවිතයේම අවිද්‍යාව නැමැති අන්ධකාරය නැති කළ විද්‍යා ලෝකයේ උපදවාගෙන මේ ජීවිතයේදීම හැම දිනාටම නිවීම මිදීම හදාගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අපි පින් අනුමෝදන් කටයුතු තැන් වලට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකිරක්ෂා අධිෂ්ඨානට අධිග්‍රහිතෝ ශාසන මාමුකෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවේශර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පතර බෝධික මුතුන් වෙන සැනසෙත්වා. ඒ වගේම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං.